ආයිබෝවන් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම සමීර බණ්ඩාර කප්පොටුව මම රෝෂිනී විජේසූරිය මුලින්ම අවධානය දවසේ සිරස් පළවෙනි කොළඹ වරායේ බටහිර පර්යන්තය 85%ක විදෙස් ආයෝජනයෙන් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේම කියනවා බටහිර පර්යන්තය අපි මේක පෞද්ගලික අංශයත් එක්කයි සංවර්ධනය කරන්න කියලා. ඉන්දියාවට අවශ්‍ය නම් ඒ BOT ක්‍රමයට යන්න කිසි බාධාවක් නැහැ. වසර 20ක් කට්ටිපැන්න පාතාල නායක කිඹුලාඇලේ ගුණා ඉන්දියාවේදී කොටු වෙයි. කොවිඩ් මාරයා පළමු සුවවිරුවා බිලිගනී. හිටපු කතානායක විජුමුටත් කොවිඩ්. තවත් කොවිඩ් මරණ 7ක් සමගින් සමස්ත මරණ සංඛ්‍යාව 330ක් දක්වා ඉහළට. ක්‍රිකට් පිලේ බෙදීමට හේතු වූ බිරින්දෑවරු. ඔය ප්ලේයර්ස්ලාගේ වයිෆ්ලා ඉන්න තමයි කල්ලි වලට කැඩිලා තිබ්බේ. තිසර පෙර නායකයා හැටියට අයින් කරා. රන්දිමාල් අයින් වුණා. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කිඹුලා ඇලේ ගුණා ඔහුගේ පුත්‍රයා සහ තවත් පාතාල කල්ලි සමාජිකයෙකු වන බුම්මා නැමැත්තා ඉන්දියාවේ චෙන්නයි නුවරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍ය රියා ඇඩ්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේ සැකකරුවන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි. දවසේ පුවත සංවිධානාත්මක අපරාධකල්ලි සමාජිකයෙකු මෙන්ම ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුද වන සින්නයියා ගුණසේකරම් කිඹුලා ඇලේ ගුණා ලෙස ප්‍රසිද්ධ වූයේ මෝදර කිඹුලා ඇල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිය පාතාල අපරාධ සිදු කරගෙන යාම හේතුවෙන්. LTTE සංවිධානය සමගද සබඳතා පැවැත් වූ ඔහු 1999 වසරේ කොළඹ නගර සභාපිටියේ පැවැති මහජන රැස්වීමකදී එවක ජනාධිපති අපේක්ෂිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ඉලක්ක කර ගනිමින් එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වූ අයෙක්. එම ප්‍රහාරය සඳහා පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරු කිඹුලා ඇලේ ගුණා සමග පෙළපාලියෙන් පැමිණ නගර සභාපිටියට ඇතුළු වූ බවටයි වාර්තා වුණේ. එකල පාතාලයේ මුල් පෙළේ ක්‍රියාකාරකයෙකු වී සිටි ඔහු කිඹුලා ඇල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පාතාල උසාවියක් සහ පොලිසියක්ද පවත්වාගෙන ගොස් තිබුණා. හිටපු ජනාධිපතිනියට බෝම්බ ප්‍රහාරය එල්ලවීමෙන් පසු බෝට්ටුවක් උපයෝගී කර ගනිමින් කිඹුලා ඇලේ ගුණා ඉන්දියාවට පලා ගිය බවටයි තොරතුරු වාර්තා වී තිබුණේ. වසර 20කට ආසන්න කාලයක් ඉන්දියාවේ සැඟව සිටි කිඹුලා ඇලේ ගුණා චෙන්නයි ගුවන්තොටුපොළෙන් නවදිල්ලිය බලා ගුවන්ගත වීමට සූදානම්ව සිටියේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍ය රියා ඇඩ්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේ. කිඹුලා ඇලේ ගුණා සමග ඔහුගේ පුත්‍රයා වන දිලීපන් හා තවත් දක්ෂ පාතාල වෙඩික්කරුවෙකු වන ක්‍රිෂාන් හෙවත් බුම්මා නැමැති පාතාල සමාජිකයාද ඉන්දිය පොලිසියේ අත්අඩංගුවට පත්ව තිබෙනවා. රෙඩ් නෝටිස් එක රතු නිවේදනයක් හරහා ඉන්දිය බුද්ධි අංශය සමග යාත්‍යන්තර පොලිසිය සමග තියෙන සම්බන්ධතා නිසා රාජ්‍ය බුද්ධි සේවයත් සමග එකතු වෙලා මේ අත්අඩංගුවට අරන් තියෙන කිඹුලා ඇල ගුණා කියන ගලයා මිනිමරුන් නඩුවලට සහ මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් හැටියට තමයි ඔහු නම් දලා සිටින්නේ. බුම්මා කියන පුද්ගලයා ඔහුගේ නම තැන්ලි කෙනෙකුට ප්‍රනාන්දු ක්‍රිෂාන් කොන්ත්‍රාත් ක්‍රමයට මිනිමරණ වෙඩික්කරුවෙක් හැටියට තමයි සඳහන් වෙන්නේ. ඔහු බොහෝ මිනිමරුම් කරලා තියෙනවා. කිඹුලා ඇල ගුණා කියන පුද්ගලයාගේ පුතෙක්වත් අත්අඩංගුවට අරන් තියෙනවා. මේ අය අවුරුදු 15ක් 20ක් විතර රටින් පිට වෙලා ඉන්න අය. උන්ව ලංකාවට උදර්පණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා දැනටමත් ආරම්භ කරලා තියෙනවා. දවසේ පුවත කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ 100%ක්ම වරාය අධිකාරිය යටතේ පාලනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීමත් සමග වරාය වෘත්තීය සමිති අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයත් අද අවසන් කෙරුණා. මේ අතර කොළඹ වරායේ බටහිර පර්යන්තය 85%ක් විදෙස් සමාගම්වලට සහ 15%ක් වරාය අධිකාරියට හිමිවන පරිදි සංවර්ධනය කිරීම සඳහා වරාය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ 51ක කොටස් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව තබා ගනිමින් 49ක කොටස් ඉන්දියාවේ අදානි සමාගමට සහ ජපානයේ සමාගමකට ලබා දෙමින් සංවර්ධනය කිරීමට පසුගිය රජය ගිවිසුම්ගත වී තිබුණා.
එම ගිවිසුම වත්මන් රජය විසින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වීමත් සමග වරාය වෘත්තීය සමිති දේශපාලන නියෝජිතීන් සහ සිවිල් සංවිධාන නියෝජිතීන් විරෝධතාවල නිරත වූ අතර රජය තීරණය කළේ නැගෙනහිර පර්යන්තය 100% ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ සංවර්ධනය කිරීමටයි. ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාවට ඊයේ කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමි වුණා. ඒ අනුව නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීමට යෝජිත කොටස ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ සංවර්ධනය කර එම පර්යන්තය 100% වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක කිරීමටයි කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුණේ. ඒ වගේම බටහිර පර්යන්තය ඉන්දියානු රජය වගේම ජපානය රජය සමග ඒ අය විසින් නම් කරන්නා වූ ආයෝජකයන් සමග සාකච්ඡා කොට ආයෝජනයක් මේ රටට ගෙනල්ලා ඒ ආයෝජනය තුලින් හවුල් සමාගමක් හැටියට බටහිර පර්යන්තයේ ක්‍රියාත්මක කිරීම සඳහා ඒ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ සියලුම අමාත්‍යවරුන්ගේ අනුමැතිය ලැබුණා. අපේ ඉලක්කය තියෙන්නේ 2023 2024 වන විට නැගෙනහිර පර්යන්තයත් බටහිර පර්යන්ත දෙකම වැඩ අවසන් කරා. වරාය අධිකාරියේ නිලධාරීන්ට ඒ හැකියාව ශක්තිය තියෙනවා. ඒ හැකියාව ශක්තියත් එක්ක අපි අනිකුත් පර්යන්තවලදී පෞද්ගලික ආයෝජයන් එකතු කරගැනීමෙන් මේ ව්‍යාපාරය රැක ගැනීමට අවශ්‍ය කරන වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. මේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීමේ යෝජනාව පසුගිය ආණ්ඩුව විසින් මේ රටට ඇති කළ උගුලක් විදිහට අපි ඒක දකින්නේ. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඉන්දියානු සංචාරයේදී මලික් සමරවික්‍රම ඇමතුමාත් එවකට ඉන්දියාවේ විදේශ අමාත්‍ය ධූරය දරපු සුෂ්මා ස්වරාජ් මැතිණියත් ශ්‍රී ලංකාව තුළ ඉන්දියාව ව්‍යාපෘති 17ක් කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනවා. ඒ අවබෝධතා ගිවිසුමට කොළඹ වරායේ එක් පර්යන්තයක් ඉන්දියානු ආයෝජනයේ සංවර්ධනය කිරීමත් ඇතුළත් ඊට අමතරව මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට ලබා දීම, ගෑස් විදුලි බලාගාරයක් ඉදිකිරීමට ඉන්දියාවට ලබා දීම, ත්‍රිකුණාමලයේ වරාය සංවර්ධනය ඉන්දියාවට ලබා දීම යනාදී වශයෙන් ව්‍යාපෘති 17ක් තිබුණා. ඒ ජාත්‍යන්තර බැඳීම සහිතව තමයි මේ ආණ්ඩුව බලයටපත් උනේ. මෙතෙන්දී නැගෙනහිර පර්යන්තයේ පමණයි අපේ වරායේ තිබෙනා වූ පර්යන්ත වලින් බැක් ටු බැක් ඔපරේෂන් නැත්නම් පර්යන්ත අතර මෙහෙයුම් සිදු කිරීම කළ හැකි එකම පර්යන්තයේ බටහිර පර්යන්තයේ එවැනි උපාය මාර්ගික වැදගත්කමක් නැහැ. ඉන්දියන් මහා කොමසාරිස් කාර්යාලයේ නිවේදනයක් නිකුත් කරමින් ඊයේ සඳහන් කරනවා 2019 වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකාව ඉන්දියාව ජපානය අතර අත්සන් කළ ත්‍රිපාසික එකඟතාවය අනුව කටයුතු කරන ලෙස රජයට දන්වලා තියෙනවා. ඒතකොට රමේෂ් පතිරණ නැමැතුමනේ මෙම ගිවිසුම අවලංගු කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය යම්කිසි තීරණයකට එළඹුණාද නැද්ද? විසුම අවලංගු කිරීම සම්බන්ධයෙන් තීන්දුවර එළඹුණේ නැහැ. අපේ භූදේශපාලන ඉතාම වැදගත් සාධකයක් හැටියට අපි ඉන්දියාව සලකනවා. හැබැයි ඔවුන්ට බොහොම පැහැදිලිව රටේ වර්තමාන තත්ත්වය පිළිබඳවත් අපිට මෙම වරාය පර්යන්තයේ ඇති වැදගත්කම පිළිබඳවත් අවබෝධ කර දීමේ හැකියාවක් තිබෙනවා. මම හිතනවා ඉන්දියාව එම තත්ත්වය වටහාගෙන අපිත් සමග මිත්‍රශීලීව කටයුතු කරයි කියලා. 2019 වසරේදී ඉන්දියාව සමග ශ්‍රී ලංකා රජය අත්සන් තැබූ ගිවිසුමට අනුව නැගෙනහිර ජැටියේ ඉදින් නොකළ කොටස සංවර්ධනය කිරීම සඳහා අමරිකානු ඩොලර් මිලියන 500ත් 800ත් අතර ආයෝජනයක් අවශ්‍ය බවට ඇස්තමේන්තු කර තිබෙනවා. I wanted to ask the estimated amount needed to develop the ECT was $700 million. So what is the plan to raise that kind of money? The SLP is going to use their own funds as well as borrowed money from local commercial banks. In terms of the West Container Terminal, 2018, President Sirisena too in the process of negotiations, there were reports that the West Container Terminal was offered as an alternative to India and that proposal was not received by Delhi. So has there been any preliminary conversation already on the possibility of the West Container Terminal? As you know, this is a very sensitive diplomatic issue. Sri Lankan government always takes steps to maintain the cordial relationship with the government of India. Government has commenced discussions with the Indian government. I don't think that this is the stage to disclose those details. මේ අතර කොළඹ වරායේ ඉදිකිරීමට යෝජිත බටහිර පර්යන්තය ඉන්දියානු සහ ජපන් සමාගම් එක්ව සංවර්ධනය කිරීමටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. ඒ අනුව එහි 85% කොටස් විදේශ සමාගම් වෙත පැවරීමටයි යෝජනා වී ඇත්තේ. ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන්නේ 15% කොටස් පමණයි. බහලුම් දසදහසට වැඩි විශාල ප්‍රමාණයේ නැව් ඇතුළු කළ හැකි මීටර් 18.5ක ගැඹුරක් සහිත බටහිර පර්යන්තය ඉන්දියානු සහ ජපාන් රජයන් විසින් යෝජනා කරනු ලබන සමාගම් සමග එක්ව සංවර්ධනය කිරීමටයි සැලසුම් කෙරෙන්නේ.
ඒ අනුව වසර 35කින් පසු එහි අයිතිය යළි සම්පූර්ණයෙන්ම ලක් රජයට හිමි වනවා. බටහිර පර්යන්ති සංවර්ධනය කිරීමට 2019 ජපානය සහ ඉන්දියාව අතර ඇති කරගත් ගිවිසුම වල ඉදිරියට යන්නේ නැත්නම් අදානි සමාගම සමගද ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියානු ආණ්ඩුව සහ ජපාන ආණ්ඩුව විසින් නම් කරන සමාගම් සමග හවුල් ව්‍යාපාර ආයෝජනයක් සිදු කරනවා. සමාගම් දෙක කුමක්දයි තීරණය කරන්නේ ඉන්දියානු ආණ්ඩුව සහ ජපාන ආණ්ඩුව. මේ අතර නැගෙනහිර පර්යන්තය 100%ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවීමත් සමග වරාය වෘත්තීය සමිති දින කිහිපයක් තිස්සේ ක්‍රියාත්මක කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද පෙරවරුවේ අවසන් කළා. දැන් දින 4කට කලින් ආරම්භ කරන අකුරට වැඩ කිරීමේ ක්‍රියාවලිය මේ 12 පැය සිට අවසන් කරනවා. පණිවිඩය ලබා ගත්තද? ඒවා දැවැන්ත ජාතික බලවේගයක් රට ඇතුලේ ක්‍රියා කිරීම සඳහා දැනටම මූලික කටයුතු අපි සකස් කරලා තිබෙනවා. මේ රට දියුණු කරනවායි කියලා තියෙනවා ආණ්ඩු හදනවා ආණ්ඩු පෙරලනවා ලැබූ දියුණුව කුමක්ද කියලා හරියට තවම තේරිලා නැහැ අපිට. අපිට දියුණු නුනත් කමන්නේ අපේ ජාතික සම්පත් ඉතුරු කරලා තියෙනවා. හැම රජයක්ම ජාතික සම්පත් අලෙවි කරලා ක්‍රේ මොනවද කියලාත් අපිට හිතාගන්න බැරි මට්ටමකට වැටිලා තියෙනවා. දේශපාලනඥයන්ට වියන් අල්ලලා පස්සකට වෙලා ඉන්න සූදානම් වෙන්න හොඳ නෑ. මේ රට අපේ. ඒ වගේම අපි රජයටත් ස්තුතිවන්ත වෙනවා. අපේ හඬට කන් දීලා පරක් වුණා. මේ ප්‍රශ්නේ මේ ආකාරයට විසඳීම පිළිබඳව. ඒ නිසා අපි කරුණාවෙන් රජයෙන් ඉල්ලා හිටිනවා. තවත් මේ වගේ ප්‍රශ්න ඇති කරන්න එපා අපිට. දැන් අපේ සිත් බිඳිලා ගියා ටික. මේ කන්නාඩි ඉරක් ගියාම මුණ බලන්න පුළුවන්. හැබැයි දින 4-5 පාරක් පේනවා එක එක විදියට. ඒක රජයේ මතක තබා ගත යුතුයි. සමස්ත ප්‍රගතිශීලී ජනතාවටම මේක ඓතිහාසික ජයග්‍රහණයක්. මේ ජයග්‍රහණය හමුවේ පෙන්නලා තිබෙනවා මොනතරම් ප්‍රබල ජනවරම් තිබුණත් ඒ සියලු ජනවරම් ජන බලයට යටයි. අරගලයේ ඇතුළේ ආණ්ඩුව කුමන්ත්‍රණයක් කරමින් ඉන්නවා කියලා අපි දකිනවා. ඒක තමයි නැගෙනහිර ජටිය වරාය සේවකගේ ඉල්ලීම ඉෂ්ට කරමින් බටහිර ජටිය තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට සම්බන්ධ කරගෙන. රටේ සම්පත් වලට ආදරය කියලා කියනවා. දේශීය සම්පත් රැකගනිමු කියලා කියනවා. වරහන් ඇතුළේ බටහිර ජටිය හැර. මේ අරගලයේ අපි හිතනවා තව පියවරක් තව අධිරක් තියෙනවා. මේ වෘත්තීය සමිති 23 දෙනාගේ තියෙන එකමුතුකම විනාශ කරන්න යම් කූට උපාය මාර්ග ක්‍රියාත්මක කරනවා. වගකීමෙන් කියන අපේ වෘත්තීය සමිති 23 දෙනා එකම අරමුණක හිටියා. මේ ජයග්‍රහණ පිළිබඳව ආඩම්බර වෙනවා. අද ඉඳන් අපි සටන ආරම්භ කරන්න ඕන. මේ රටේ ව්‍යවස්ථාවට කිසිම රාජ්‍ය දේපලක් විකුණන්න බැහැයි කියන වගන්තිය දාගන්න. අන්න එදාටයි අපි දිනන්නේ. අද නැගෙනහිර පර්යන්තය අපේ පැත්තට ආවාය කියලා කරපාත් කරලා නිකන් හිටියොත් බටහිර පර්යන්තය හදලා ඉවර කරයි නැව් ටික එතෙන්ට ගන්න පුළුවන්. හෙටම අපි පටන් ගන්න ඕනේ මේකට ගැන්ටි ඩොඹ කර මිලදී ගැනීමේ ක්‍රියාදාමය. නැත්නම් අපි මෙතෙන්ට වෙලා කයිවාරු ගහ ඉඳී අරකේ වැඩයයි ඒක වැඩ ඉවර වෙයි. අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ. අපි කියනවා අපේ නිලධාරී මණ්ඩලයට අපේ නායකින්ට මේකට කකුලෙන් අදිනවා නම් එළියට යන්න ලෑස්ති වෙලා. අපි තොපි ඔක්කොම එළියට ඇදලා හරි මේ වැඩේ කරනවා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් වරාය අධිකාරිය මගින් සිදු කළ යුතු බවට ඊයේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේ ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු පැවසුවේ බටහිර පර්යන්තය විදෙස් ආයෝජන සමග සිදු කළ යුතු බවත් එම සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් බවයි. සෞභාග්‍ය දැක්ම මැතිවරණ ප්‍රකාශනය අනුව පැහැදිලිව කියනවා නැගෙනහිර පර්යන්තය කොළඹ වරාය මගින් සංවර්ධනය කරනවා කියන එක. ඒ ප්‍රතිපත්තියට අනුකූලව තමයි මේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ගෙන එනු ලැබුවේ. නැගෙනහිර පර්යන්තය තමයි උපාය මාර්ගය ඉතා වැදගත්. සමහරු නොදන්න බබ්බු වගේ නැගෙනහිර පර්යන්තයයි අනිත් තියෙන පර්යන්තයයි ඔක්කොම එක හා සමාන ලෙස හඳුන්වන්න යනවා. ඒක නොදන්න කරන දෙයක් නෙවෙයි සම්පූර්ණ තක්කඩිකමක්. අතිගරු ජනාධිපතිතුමන්, ගරු අග්‍රාමාත්‍යතුමන් මේ සෑම කරුණක් කෙරෙහි මිතාම මැනවින් අවධානය යොමු කරලා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ තියෙන උපාය මාර්ගික වැදගත්කම තා නිවැරදිව තක්සේරු කරලා ඒ වගේම සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුකූලව ඒ වැදගත් ඓතිහාසික තීන්දුව ගත්තා. අපි ඒ නිසා අතිගරු ජනාධිපතිතුමන්ට ගරු අග්‍රාමාත්‍යතුමන්ට අපේ කෘතවේදීත්වය පළ කරනවා. ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් නායකත්වයේ දෙන ආණ්ඩුවක් රටට අහිත කර තීරණයක් ගැනීම කරා තල්ලු වෙන්නේ නැහැ කියන විශ්වාසය අපිට තිබෙනවා. දැන් එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව හදන්න පුරෝගාමී වෙච්ච අර හිවල් සමාජ ප්‍රබුද්ධ මහත්තුරු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රටේ සම්පත් විකුණනකොට කටක් කැරියද? රටට අහිත කර තීරණ ගන්නකොට. නමුත් මෙතන තමයි වෙනස තියෙන්නේ. අපේ ආණ්ඩුව ගේන්න කැපවෙච්ච බලවේග තමයි අපේ ආණ්ඩුව ඉවරසි මග නිසි මග රැගෙන යාම සඳහා පුරෝගාමීව මැදිහත් වෙන්නේ. ඒක ආණ්ඩුවේ යහපත වෙනුවෙන් සිද්ධ වෙන දෙයක්. බටහිර පර්යන්තය අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේම කියනවා අපි මේක පෞද්ගලික අංශයත් එක්කයි සංවර්ධනය කරන්න කියලා. ජනවරම ලැබිලා තියෙන මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේට. ତොර බටහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉන්දියාවට අවශ්‍ය නම් ඒ අර චීනය එක ජැටියක් පවත්වගෙන යනවා BOT ක්‍රමයට. ඒ BOT ක්‍රමයට යන්න කිසි බාධාවක් නැහැ.
ඉන්දියාව මේකෙදී සතුටින් නැතුව ඇති. මොකද නැගිටින පර්යන්තය කියන්නේ සුරබි දෙනා. ඒ ජැටිය ගන්න බලාගෙන හිටපු කෙනෙකුට ඒක අහිමි වුණාම ඇති වෙන අවුලක් තියෙනවා නැත්තේ නෑ. ඉන්දියාව ගැන හිතනවටත් වඩා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ට අග්‍රාමාත්‍යතුමන්ට හිතන්න සිද්ධ වෙලා තියෙනවා රටේ මහජනතාව හිතන පැත්ත. ඒ අනුව තමයි අවසාන තීරණය හැටියට මේ අමාත්‍ය මණ්ඩල තීරණයට ආවේ. මේක නැවත වෙනස් වෙන තීරණයක් නෙවෙයි. මේ අතර විදේශ ආයෝජන සහිතව කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉදිකිරීම සම්බන්ධයෙන් මහා සංඝරත්නය සිවිල් සංවිධාන නියෝජිතයින් සහ පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මෙලෙස අදහස් පළ කළා. බටහිර ජැටි ආදායම් ලැබෙන එකක් නෙමෙයි. නැගෙනහිරින් ආදායම් ලැබෙනවා. ආදායම් ලැබෙන එක විකුණනට විරුද්ධයි. මේ ආදායම් නොලැබෙන එකක් තිබෙනවා නම් සාකච්ඡා කරලා කිවිසුම් ගහලා අපේ රටට ආදායමක් ලැබෙන විදිහට මේක ගෙන ගියාට අපේ විරෝධයක් නැහැ. විරුද්ධවාදී බලවේග වලට අවශ්‍ය විදිහට මේ ආණ්ඩුව කඩලා බිඳලා විනාශ කරන්න නෙමෙයි අපි මේ නැගෙනහිර ජැටියට විරෝධතාව ඇති කළේ. පහුගිය කාලේ අපි ගුටි කාලා අපිට කඳුළු ගෑස් කාලා අපේ හාමුදුරු රෝහල් ගත වෙලා විශාල ප්‍රහාරයකට ලක් වුණා හම්බන්තොට වරාය දෙන්න යන වෙලාවේ. නමුත් කිසිම බලපෑමකට වුන් යටත් වෙන්නේ නැතුව මුදලටම විකුණලා දැම්මා හම්බන්තොට වරාය. ඔය අද කතා කරන සජිත් ප්‍රේමදාස මහත්තයාටවත් අනුර කුමාර දිසානායක මහත්තයාටවත් කිසිදු සදාචාර අයිතියක් නැහැ මේ වරාය පිළිබඳව සාකච්ඡා කරන්න. විකුණන්නේ නැහැ කියලා බලයට ආපු උදවිය අද කියනවා අපි බටහිර විකුණනවා. නැගෙනහිර විකුණුවත් බටහිර විකුණුවත් දෙකම එකයි. දකුණු අතෙන් දෙන්න බැරි එක වම් අතෙන් දෙන්න යනවා. මේක කොයි අතෙන් කෑවත් යන්නේ බඩට. අද උදෑසන වාර්තා වුණා කිඹුලාඇලේ ගුණාව අත්අඩංගුවට ගත්තා කියලා ඉන්දියාවේ චෙන්නයි. ඒකට ප්‍රශ්නේ තියෙන්නේ කිඹුලාඇලේ ගුණා අවුරුදු ගානක් ඉන්දියාවේ ඉඳලා. ඒක දැන් තමයි ඉන්දියානු පොලිසියට යාව අල්ලගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඊයේ නැගෙනහිර ජැටිය සම්බන්ධ තීරණය ගැනීමයි නැගෙනහිර ජැටිය සම්බන්ධ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ තර්ජනාත්මක ප්‍රකාශනිකුත් කිරීමයි අද උදෑසන මේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයකට අදාළ කෙනෙක්ව අත්අඩංගුවට ගැනීමයි හරහා දෙන සංඥාවල් මොනවද? හැමදාම විරුද්ධ වෙන කණ්ඩායම් ටිකක් ඉන්නවා. හැමදාම එක්සත් ජාතික පක්ෂයට සහ බටහිරට පන්දම් අල්ලපු කණ්ඩායමක් ඉන්නවා. ඒ පිරිස් නැවත වතාවත් ඉස්මතු වෙලා බොරු සටන්කාමියෝ බවට පත් වෙලා තියෙනවා. අනේ නකුට හංගගෙන තමයි හම්බන්තොට වරාය විකුණනකොට ඔය අයියල් ටික හිටියේ. රාගම රෝහලේ සේවයේ නියුතුව සිටියදී කොවිඩ් ආසාදිත වූ වෛද්‍යවරයෙකු කරාපිටිය රෝහලේදී අද පෙරවරුවේ ජීවිතක්ෂයට පත් වුණා. ඔහු කොවිඩ් ආසාදිතව මියගිය මෙරට පළමු වෛද්‍යවරයායි. මේ අතර අද තවත් කොවිඩ් ආසාදිතයන් 715 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 65000 සීමාව ඉක්මවා ගියා. තවත් කොවිඩ් මරණ 7ක් වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 330ක් ලෙසයි. මෙරට කොවිඩ් වෛරස ව්‍යාප්තියට අදාළව තවත් එක් අසුන්දර සිදුවීමක් අද වාර්තා වුණා. ඒ මෙරට ජනතාව සුවපත් කිරීමට කැපවන සුවවිරු වෛද්‍යවරයෙක් කොවිඩ් වෛරසයට බිලි වී මෙලොව හැර ගිය පුවතයි. කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 32 හැවිරිදි වෛද්‍ය ගයාන් දන්තනාරායන එලෙස කොවිඩ් ආසාදිතව මියගිය මෙරට පළමු වෛද්‍යවරයායි. දොස්තර හොඳහිත නමින් කා අතරත් ජනප්‍රසාදයේ දිනා සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන කොවිඩ් වෛරසයට ගොදුරු ඇත්තේ මීට මාසකට පමණ පෙරයි. කලක සිට දියවැඩියා රෝගීන් පීඩා විඳි ඔහු කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් පසු පෙනහළු ක්‍රියාකාරීත්වයේ අඩපණ වී තිබෙනවා. රාගම ශික්ෂණ රෝහලේ ශල්‍ය වෛද්‍යංශයේ සේවයේ නියුතුව සිටියේදී වෛද්‍ය ගයාන් කොවිඩ් ආසාදිත බවට තහවුරු වීමෙන් පසු මුල්ලේරියාව රෝහලට මාරු කර යැවීමට පියවර ගැනුණා. පසුව රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට වෛද්‍ය ගයාන් යොමු කර ඇත්තේ එහි මේ වන විට අලුතින් පිහිටුවා ඇති විශේෂ ප්‍රතිකාර ඒකකය වෙතයි. සතියක පමණ කාලයක් එහි ප්‍රතිකාර ලැබූ ගයාන් මෙලොව හැර ගියේ මොළයේ ලේ වහනය වීමෙන් ඇති වූ විවිධ සංකූලතා හේතුවෙන්. වෛද්‍යවරයෙක් කොහෙන් පළවෙනි කෙනාද මේ ගිහිල්ලා තියෙන්නේ? ලැබිලා තියෙන තොරතුරු අනුව නම් එහෙම තමා. වෛද්‍යවරු කියපුවාම විශ්‍රාමක වෛද්‍යවරු මිය ගිහිල්ලා තියෙනවා මේ රෝගයෙන්. ඒ අය රජයේ සේවයේ හිටපු අය නෙවෙයි. හැබැයි මේ මරණ විශේෂයක් තියෙනවා. මොකද ඒක තරුණ වෛද්‍යවරයෙක් ඒ වගේම කනගාටුදායක තත්ත්වයක් කියන එක අපි කියන්න පුළුවන්. වෛද්‍ය ගයාන්ගේ බිරිඳ සහ මවද කොවිඩ් රෝගයට ගොදුරුව මේ වන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. දක්ෂ ගිටාර් වාදකයෙකු ගයාන් මෙලෙස තම හැකියාවන් ප්‍රදර්ශනය කළ අවස්ථා ඕනෑ තරම්. වෛද්‍ය ගයාන් වෙනුවෙන් පවුලේ ඥාතීන් සහ වෛද්‍යවරුන් පිරිසක් එක්ව ආගමික වතාවත් සිදුකොට පින් පමුණුනු ලැබුවේ මිලසින්. ගයාන්ගේ අවසන් කටයුතු නිරෝධායන නීතිවලට අනුකූලව ගාල්ල දඩැල්ල ආදාහනාගාරයේදී අද පස්වරුවේ සිදු කෙරුණා.
අවුරුද්දක කාලයක් විතර ගත කරලා අපේ මරණ සංඛ්‍යාව ඉතාම අවම මට්ටමේ තියාගෙන ඉන්නකොට ගයාන්ගේ මරණය අපිට සිද්ධ වුණේ. ඉතින් ඒ හරහා අපිට යම් තිගැස්මක් ඇති වෙලා තියෙනවා සෞඛ්‍ය වෘත්තිකයන් තුළ. දෙවෙනි රැල්ල තුළ විතරක් මේ වෙනකොට වෛද්‍යවරු 100කට ආසන්න ප්‍රමාණයක් රෝගී වෙලා තියෙනවා. ඒතකොට සෞඛ්‍ය කාර්යමණ්ඩල විදිහට ගත්තොත් 1000කට වැඩි ප්‍රමාණයක් රෝගී ආසාදිතයන් බවට පත් වෙලා තියෙනවා. ඒ හින්දා සෞඛ්‍ය වෘත්තිකයන් අතර යම් තිගැස්මක් මේ සිද්ධිය හරහා මතුවෙනවා නම් ඒ තිගැස්ම අවම කරන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මීට වඩා කාර්යක්ෂම ලෙස ගත යුතුයි කියලා අපි විශ්වාස කරනවා. මේ අතර හිටපු කතානායකවරයෙකු විජුමු ලොකුබණ්ඩාර මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතාටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. මේ අතර ගෙවුණු පැය 24 තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 826 දෙනෙකු වාර්තා වුණා. ඒ අනුව මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව නොකඩවා 5 වන දිනටත් 800 සීමාව ඉක්මවා සටහන් වීම විශේෂත්වයක්. පසුගිය දිනවල 800ට අධික කොවිඩ් සංඛ්‍යාවක් වාර්තා වුණා. නමුත් අද දින 715ක් කොවිඩ් ආසාදිතයන් වාර්තා වී තිබෙනවා. මේ වෙන විට අපි මම හිතන්නේ 19000ක ආසන්න දිනකට PCR පරීක්ෂණ කරනු ලබනවා. වෙනවර රටවල් වගේ නෙමෙයි අපි දිස්ත්‍රික්ක වහගෙන නැහැ. අපි නිරෝධාට ඇඳිරි නීතිය දාලා නැහැ. රටේ සියලුම ස්ථාන විවෘත කරමින් තමයි මේ තත්ත්වය කරන්නේ. ඉතින් ඉදිරි කාලෙදී කෙසේ හෝ යම් කිසි ආකාරයක මීට වඩා පාලනය කර ගැනීමට මේ කතා කරන මොහොත වෙන විට ලංකාවේ එන්නත් ලක්ෂයකට අධික ප්‍රමාණයක් ලබා දීමට හැකියාව ලැබුණා. ගත වූ පැය 24 තුළ තවත් කොවිඩ් මරණ 7ක් අලුතින් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 330ක් දක්වා ඉහළ ගියා. මේ අතර මීට දින 11කට පෙර උණ සහ නියුමෝනියා රෝග ලක්ෂණ හේතුවෙන් කොළඹ රුයිච්වේ ආර්යා ළමාරුහලට ඇතුළත් කෙරුණු කොවිඩ් ආසාදිත බිලිඳෙකු ඊයේ පෙරවරුවේ මිය ගොස් තිබෙනවා. අදාළ දරුවා රෝහලට ඇතුළත් කෙරුණු අවස්ථාවේම කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබූ අතර පසුගිය දින කිහිපෙම එම බිලිඳා ප්‍රතිකාර ලබා තිබුණේ දැඩි සත්කාරයකකි. පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු මේ වසරේ ඉහළ යාමට හේතුව විභාගයේදී දරුවන්ගේ දක්ෂතාව බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා. මෙවර කඩයිම් ලකුණු අසාමාන්‍ය ලෙස ඉහළ යාම පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු ඇති පසුබිමක අප ඒ පිළිබඳව තවදුරටත් කළ විමසීමකදී ඔහු මේ බව ප්‍රකාශ කළා. අදාළ ගැටලුව විසඳීමට කල් ගන්නා හේතුවද එහිදී ලේකම්වරයා හෙළිදරව් කළා. පසුගිය වසරේ පැවති ශිෂ්‍යත් විභාග ප්‍රතිඵල මත ජනප්‍රිය පාසල් සඳහා වන කඩීම් ලකුණු පසුගියදා නිකුත් කරනු අතර එය මෑත කාලයේ නිකුත් වූ ඉහළම කඩීම් ලකුණු මට්ටමද වනවා. කොළඹ ජනප්‍රිය පාසල් කිහිපයකම මෙවර කඩීම් ලකුණු පැවතියේද 190ට වඩා ඉහළ අගයකයි. කෙසේ වෙතත් මෙම ලකුණු මට්ටම් වලට මව්පියන්ගේ දැඩි විරෝධය එල්ල වූ අතර එම කඩීම් ලකුණු පහත් දමන ලෙස බල කරමින් ඔවුන් උද්ඝෝෂණවලද නිරත වුණා. එම ගැටලුව සම්බන්ධයෙන් මාසයක් ඇතුළත විසඳුම් ලබා දෙන බවත් එතෙක් සිසුන් බඳවා ගැනීම කල්දමන බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ඊයේ ප්‍රකාශ කළා. ජනප්‍රියයි කියන පාසල් ටිකේ ඒ ශිෂ්‍යත්ව දරුවන් ගන්න සංඛ්‍යාවේ කිසිම වෙනසක් කළා නැහැ. ලකුණු මත සමහර පාසල් වලට තියෙන ඉඩ ප්‍රමාණයට වැඩිය දරුවෝ ඇතුල් කරලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් 2019 වසරේ ඒ අදාළ පාසලට ගත්ත ලකුණයි මේ වසරේ ඔබතුමාලා මේ නිකුත් කරපු කඩීම් ලකුණයි අතර සාමාන්‍යයෙන් ලකුණු 9ක 10ක වගේ පරතරයක් තිබෙනවා. ඇයි මෙච්චර පරතරයක වැඩිවීමක්? ඔය කියන ප්‍රමුඛ පෙළේ පාසලක ඊට ඉස්සෙල්ලා බාලක පාසල් දෙකක් තියෙනවා. ඒ පාසල් දෙකේ කඩයිම් ලකුණ ඉතාම වැඩි. ඊළඟට එනවනේ මේ පාසල. මේ පාසලට ඉල්ලලා තියෙන කඩයිම් ලකුණ 190. 190 ලබාගත්තු දරුවෝ මේ පාසලට ඉල්ලලා තියෙන 80ක්. එතකොට මේ පාසලේ ශිෂ්‍යත්වධාරීන් සඳහා දිගටම වෙන් කරලා තියෙන්නේ පන්ති 3යි. 45ව 3යි 135යි. එතකොට ඊළඟ ලකුණ 189. 189ක කුසලතාවයක් දක්වපු දරුවෝ 95 දෙනෙක් මේ පාසලට ඉල්ලලා තියෙනවා. 95යි 80යි 175යි. එතකොට මේකට අපි 175ම දානවා. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කිසිම වෙන උවමනාවකට දාලා නැහැ කොහෙවත්. ඒ කඩයිම් ලකුණ ඒ දරුවන්ගේ කුසලතාවය මත තමයි ඒක වැඩි වෙලා තියෙන්නේ. එක වසරේ චක්‍රලයකට ළමුන් ගන්නවා. ඊට පස්සේ 2 3 4 පන්තිවලදී අතරමැද ළමයි කීප දෙනා ගානේ ඒ පාසල් වලට ගන්නවා. ඇවිල්ලා පහ වසරේ ශිෂ්‍යත්වෙත් තියලා බලද්දී අමතර ශිෂ්‍යත්ව පන්තියට ඉතුරු කරගත්ත ඉඩෙනුත් ටිකක් දැන් පිරීලා. ඒක පොඩ්ඩක් ලේකම්තුමා මේ කඩීම් ලකුණෙන් බැලන්ස් කරලා දැම්ම කියලා පොඩි කතාවක් තියෙනවා.
පාසල්වල 2017 ඉඳලා අද දක්වා ගත්තු ඒ පන්ති ප්‍රමාණය, ඒ පුරප්පාඩු ප්‍රමාණය, ශිෂ්‍යත්වධාරීන් ගන්න ප්‍රමාණය නියතයි. ඔය කියන කාරණාවයි මේකයි අතර සම්බන්ධයක් නැහැ. ලේකම්වරයා එලෙස සඳහන් කළද අධ්‍යාපන අමාත්‍යාංශයේම දත්තවලට අනුව පසුගිය වසර 4 තුළ ඒ පාසල්වලට ඇතුළත් කරගත් ළමුණු සංඛ්‍යාවේ විශාල අඩුවැඩිවීම් නිරීක්ෂණය කළ හැකියි. අදාළ පාසලේ ඇති පන්ති සංඛ්‍යාවේ වෙනස්කම් සිදුවන්නේ නැත්නම් වසරින් වසර ඇතුළත් කරගන්නා ළමුණු සංඛ්‍යාව වෙනස් වන්නේ කෙසේද? එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ දත්වලට අනුව මෙම වසරේ කඩිම් ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූ ඇතැම් පාසල් සඳහා 2020 වසරට සාපේක්ෂව මෙවර ඇතුළත් කරගන්නා ළමුණු සංඛ්‍යාවේද පැහැදිලි අඩුවීමක් දක්නට ලැබෙනවා. මෙම අඩුවීම සිදුව ඇත්තේ කොළඹ ප්‍රධාන පෙළේ පාසල් කිහිපයක පමණක් වීමත් සැලකිය යුතු කරුණක්. කෙසේ වෙතත් ඇතැම් පාසල්වල කඩීම් ලකුණු ඉහළ ගියද වැඩිපුර සිසුන් සංඛ්‍යාවක් ඇතුළත් කරගෙන ඇති ආකාරයද දැකගත හැකියි. මේ මාසයක් කල්ගනිල්ලත් පොඩි කූල් කරන්න ගත්ත පොඩි උත්සාහයක්ද කියලා. ඒක ඔබතුමාට එහෙම නෙමෙයි කියලා නිශ්චිතව කියන්න පුළුවන්. මං කල්ගත්තේ මෙන්න මේකයි. මේ විෂය කරන චීෆ් ක්ලාක් එතුමිය කොවිඩ් ආසාදිත වුණා. එතුමියගේ පවුලටම කොවිඩ් ආසාදිත වෙලා මේ කරන අංශයම දැන් නිරෝධායනයේ. මේ ශිෂ්‍යත්ව කඩීම් ලකුණු වලට විසඳුමක් දෙන්න ඔබතුමා මාසයක් කල්ගත්ත වෙලාවේ මේක අස්සෙනුත් දේශපාලන රිංගයි. මේ තාක්කල් කිසිම බලපෑමක් නෑ මට. ජනතාව දේශපාලනික වශයෙන් ශක්තිමත් වී නැගී සිටිය යුතු කාලයේ එළඹ ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයේ පැවති විපක්ෂ නායක ජංගම සේවයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. සත්කාරය විපක්ෂ නායක ජංගම සේවය ඊයේ පැවැත්වුණේ ගම්පහ දිවුලපිටිය කොටදිනියාව ප්‍රදේශයේ කේන්ද්‍ර කර ගනිමින්. මම මේ ඊයේ පෙරේදා ලීසින් එකක් ගන්න කතා කරා අර මාස 6ක සහනයක් ලබා දෙනවා කියලා ඒකත් බොරුවක් කරලා අවසානයේට ඒකට පොලියකුත් එකතු කරලා දැන් ඒක ඇරියස් එකක් ඇටියෙන්න පෙන්නන්නේ. මේ ලීසින් වැඩපිළිවෙල ගැන මම රජයෙන් ප්‍රශ්න කරා. ඇත්තෙන්ම මේ සිදුවෙන්නේ මොකක්ද දන්නවද? අද තියෙන ප්‍රශ්නය තව ඉස්සරහට කල් දැමීම. ඒතර මාස 6ක ලීසින් සහනය දුන්නාම මාස 6 අවසන් වුණාම ඒ ලීසින් එකේ මුදල එකතු එකතු කරලා ඒකට අමතර පොලියකුත් ගන්න. එතකොට ඒක සහනයකට වැඩිය අසහනයක්. තාත්තට හෘදයාබාධයක් ඇති වෙලා තියෙනවා. ඒකට අක්ෂාතක පුදුලා ගොල්ලා තියෙනවා. ඔබතුමාගේ කිල්ලන්නේ කුරුවන් ආකාරයේ උදව් කරන්න කියලා. ලක්ෂ 7ක මුදලක් කියන්නේ ප්‍රයිවට් කරන්නද? ජීවප්ලෑන් එකක් කරාට පස්සේ කිව්වා ඔපරේෂන් එකක් කරන්න තියෙනවා කියලා ලක්ෂ 7කට කියයි කියලා තමයි කිව්වේ. බයිපාස් එකක් කමක්ද නැත්නම් ස්ටෙන්ට් එකක් දාන එකක්ද? ස්ටෙන්ටින් අපේ කාලේ නොමිල දුන්නා නේ. we can intervene and do something නේ. හරි මම කතා කරන්නම්කෝ බලන්න. මොකක් හරි උදව්වක් කරන්න. දේශපාලන හතුරුකම්, පලිගැනීම්, දේශපාලන දඩයන් රජය ක්‍රියාත්මක කරන සුපුරුදු ක්‍රියාවලියන් බවට පත් වෙනවා. අපේ රටට සේවයක් කරපු විවිධ නායක කාරකාදීන්ට ඉලක්කගත හරදීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ අයගේ ප්‍රජා අයිතියට මරුපහරක් එල්ල කිරීමේ පිමුරුපත් සැකසෙමින් පවතින. කාලේ එළඹිලා තිබෙන්නේ අපේ රටේ ජනතාවට දේශපාලනික වශයෙන් ශක්තිමත් වෙලා ආඥාදායකත්වයට එරෙහිව නැගී සිටින. යහපාලන රජයේ සමයේ අධිකරණයට සිදු කළ බලපෑම් සහ දේශපාලන පරිගැනීම් සම්බන්ධයෙන් මහා සංඝරත්නය ඇතුළු පාර්ශ්ව කිහිපයක් අදත් අදහස් පළ කළා. මේ රටේ සමහර නඩු තීන්දුව ගත්තේ උසාවිය නෙමේ දේශපාලන පක්ෂ සහ ඔවුන්ගේ හිතවතුන් තම තමන්ගේ අවශ්‍යතා අනුව පුද්ගලයන් කේන්ද්‍ර කරගෙන ඉලක්ක කරගෙන ඒවා සාධාරණ ලෙස නැවත සමීක්ෂණයක් කරලා පුනර් අධීක්ෂණයක් කරලා ඒ වෙනුවෙන් කටයුතු කිරීම වැදගත් කියන එක මගේ අදහස. අවසානයේදී අවුරුදු 5 ඉක්මලා ගෙදර යනකොට ඉතුරු වෙන්නේ ගහපු ගැසට් ටිකයි පත් කරපු කොමිෂනුව විතරයි. ඇයි කොමිෂන් පත් කරත් වැඩක් නැහැ. කොමිෂන් වල නිර්දේශ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දේශපාලන පරිගැනීම් පිළිබඳව සොයා බැලීමට පත් කරපු ජනාධිපති කොමිෂමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා තව කොමිෂමක් පත් කරලා තියෙනවා මාස 3කට. අපි ප්‍රාර්ථනා කරනවා ඒ කොමිෂන් සභාව තවත් දීර්ඝ නොවේවා කියලා. එහෙම වුණොත් තමයි දේශපාලනික වශයෙන් සිරගත වෙලා ඉන්න බොහෝ පිරිසකට නිදහස ලැබෙන්නේ. පරිගැනීමට ලක් වූවන්ට සාධාරණීට කරන්නත් මේ වැරදි කරපු අයට දඬුවම් විඳින්නත් සිද්ධ වෙන ආකාරයේ ක්‍රමවේදයක් තමයි නීතිය මගින් සිදු කරන්නට යෝජනා කරලා තියෙන්නේ. අසාධාරණ ලක් වූ සියලු දෙනාට සාධාරණ ලක් වෙයි. ඇතුලේ ඉන්න වැරදි නොකරපු හැබැයි වැරදි කියලා හංවඩු ගහපු සියලු දෙනාට එළියට එන අවස්ථාව හම්බෙවි. ඒ තමයි අපේ බලාපොරොත්තු. මුන්දසිල්ලෝ හෝ වේවා වෙනම් කෙනෙක් හෝ වේවා. වැරදි කරුවෙක් නෙවෙයි නම් ඇයි ඔවුන් නිකන් දඬුවම් විඳින්නේ? මේ ගෙවෙන්නේ මේ මිනිසුන්ගේ ජීවිතේනේ. කමිටු දාගෙන යන්න කාලයක් තව. මේ කමිටු දැන් මිනිසුන්ට ඇත්තටම ඇති වෙලා තියෙන. ඒ නිසා මේ කමිටු කොමිසම් ගැන කියන්න එපා. දැන් වැඩ කරන්න. අධිපති කොමිසමේ සාක්ෂි සටහන් කර ගැනීමේදී අපි පැහැදිලිව දැක්කා දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාව අත්අඩංගුවට ගැනීමට හිර කිරීම සඳහා කරපු කුමන්ත්‍රණය. ඇත්තෙන්ම ඔහුට අසාධාරණයක් වෙලා තිබුණා. මේ පිළිබඳව රජයේ අවධානය යොමු වෙලා තිබුණා. ඉදිරි කාලයේදී අපි විශ්වාස කරනවා ඔහුට සාධාරණයක් ලැබෙයි.
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බෙදීමට ප්‍රධානතම හේතුව ඔවුන්ගේ බිරින්දෑවරුන් බවට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු හිටපු සභාපති අශාන්තාද මෙල් මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ හිරු ටීවී සලකුණ වැඩසටහනට එක්වෙමින්. LPLුත් ගහපු එකේ ඇයි මේගොල්ලන්ගේ ෆිසිකල් ෆිට්නස් පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තිබුණේ? LPL කියන්නේ ඉතින් උදේ මැච් එකක් ගන්නවා රෑ 10ට ගාලා දෙකට බුදියගෙන පාටි දාන මේකක්. මේකේ කිසිම ක්‍රිකට් එකක් නැහැ නේ. මේක නිකන් මේ කානිවල් එකක් වගේ. ෆිසියෝලගෙන් ඇව්වා. කිසිමට මාසෙකට ට්‍රේන් මුකුත් කරලා නැහැ. කඩාන වැටෙනවා. දැන් ක්‍රීඩකයෝ දිහා බැලුවාම බැලුමටම පේනවා out of shape වෙලා. ෆිට්නස් කියන එක කොම්ප්‍රොමයිස් කරන්න බෑ. ඒ කියන්නේ ෆිට්නස් එක නැත්තම් සිලෙක්ෂන් කරන්න අරක. ඒතර මේ ක්‍රීඩකයන්ගේ කෑම පාලනයක් නැද්ද? අවංකව සමහරක් කට්ටිය ඉන්නවා කනවා වැඩි, ඇඟවල් බර වැඩි, ඇඟේ ස්කින් ෆෝල්ස් එහෙම හුඟක් වැඩි. දුවන්න බෑ. දැන් බලන්නකො ජෝ රූට්ලා දුවන විදිහ අපේ කට්ටිය දුවන විදිහ. වෙනස පේනවනේ. විරාට් කොහ්ලි ට්‍රේනින් ෂෙඩියුල් එක දැක්කොත් අපිත් බය වෙයි. කොච්චර ටැලන්ට් තිබ්බත් අමුන්ට උවමනාවක් නැත්තම්. අපි දැක්කනේ පහුගිය කාලේ Facebook එකේ වීඩියෝස් දාලා තියෙනවා. ඒගොල්ලෝ ඒ තත්ත්වෙට එන්නේ නැහැ. ඉන්දියන් ටීම් එක ට්‍රේන් කරන ට්‍රේන කාලයක් අපේ ඉඳලා අපි යවුවා නේද? අපට අපි නිකන් කියන්නේ බව්වා කියන. බෝලේ දාලා එයා විසි කරනවා. එයාට විසි කරන්න පුළුවන් 170 පාටක විතර. පැයට කිලෝමීටර්. අපේ කට්ටිය එයා ඇඟට ගහනවා කියලා අස් කරා. මට එයාව හම්බුණා ඉන්දියාවේ. එයා මට කිව්වා පළවෙනි පාරේ එයා විසි කරනකොට එයා හිමින් විසි කරා කියලා විරාට් කොහ්ලි කිව්වල මේ වාව ලංකාවෙන් ඉන්දියාවට ගෙනා හිමින් නෙවෙයි මගේ මෙතනට ගහන්න කියලා. අයියේ. ෆිසියෝ දෙන්නෙකුත් අයින් කළානේ. මේ කාර නිකන් ඔළුවේ අමාරුවට කොට්ටේ. ඉතින් මැච් දිනන්නේ කොහොමද? කණ්ඩායමේ කාන්තා වෛද්‍යවරිය සමග ලිංගික ක්‍රියාකාරකම් වල යෙදුණු බව කියනවා වෙන රූම් එකක නෙමෙයි ඩ්‍රෙසින් රූම් එක ඇතුලේ. ඇයි ඔච්චර දැඩිව තීන්දුව ගන්න පුළුවන් පුද්ගලයාට මේ මොකද උනේ මේ පහුගිය කාලේ? සමුදිත මම නම් දැක්කේ නෑ මේකක් වෙනවා ඩ්‍රෙසින් රූම් එක ඇතුලේ. කොහෙද උනේ? මන් දන්නේ නෑ. ඒක කොහේ වුණාද කියලා මමත් දැනගත්තේ මීඩියා එක හරහා. මේක වෙලා තියෙනවලු. තියෙනවා කියලා චෝදනා තියෙනවා. ඒ චෝදනාවේ පස්සේ ඔබතුමා ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද? මට බෝඩ් එකෙන් කිව්වා මේක හොයලා කියන්න කියලා. මං කිව්වා මම දැක්කේ නෑ. ඔය CCTV වල එහෙම නැද්ද? මං කිව්වා ඕනේ නම් ඇත්ත හොයා ගන්න ඕන නම් CCTV කැමරා එතන ඇන්ටි කරප්ෂන් ඉන්නවනේ. ඒකනේ. ඒගොල්ලෝගේ ඉල්ල ගන්න. ඒගොල්ලෝ ඉල්ල ගන්න ක්‍රියා කරේ. මම යන්නේ ඉස්සෙල්ලා සවුත් ඇෆ්‍රිකාවේ එයානේ හිටියේ. එයානේ ඔක්කොම ගිහලා සෙට් කරේ. එයයි කෝච්. සවුත් ආෆ්‍රිකාවෙත් ඒ වගේ සිද්ධියක් වුණා කියලා මම නම් ඒවා කිසි දෙයක් දැක්කේ නෑ. මට බොරු කියන්න ඕනේ නෑ. කණ්ඩායමේ විනය සහ සිසු දේවල් පාලනය කරේ ඔබද? එහෙම නැත්නම් ටීම් එකේ ප්ලේයර්ස්ලාගේ වයිෆ්ලාද? ඔයා කියන චෝදනා තිබ්බේ 2017 18 මම එන්නේ ඉස්සෙල්. ඔය ප්ලේයර්ස්ලාගේ වයිෆ්ලා ඉඳන් තමයි කල්ලි වලට කැඩිලා තිබ්බේ. දැන් අර ෂෙහාන් ජයසූරිය ඇමරිකාවට ගිහලා Facebook එකේ දැම්මේ තිසරගේ වයිෆ් බලපෑම් කළා. 2017 දුබයි වල. තිසර පෙරේරා තමයි කැප්ටන්. ඇමතිට කේක් දෙනවලු ඔය ආවේ කතාව. පාලිංග ලංකාවේ ක්‍රිකට් වල ලෙඩක් වෙලා තියෙන එතකොට. ඔය ප්‍රශ්නේ තමයි නායකත්වයට මාරු කරා. තිසර පෙරේරා නායකයා හැටියට අයින් කරා. රන්දිමාල් අයින් වුණා. ඒත් ඒ වයිෆ්ලාගේ ප්‍රශ්නේ හින්දාද? ඒගොල්ලෝ කල්ලි හදාගෙන හිටියේ. මම දිමුත්ව ගෙනල්ලා කැප්ටන් කරලා මේ කණ්ඩායම එකතු කරානේ. ඊට පස්සේ ඔය ප්‍රශ්න ආවේ නෑ. කණ්ඩායමේ ප්ලේයර්ස්ලාට ඉන්නව මැනේජර්. මේ මැනේජර්ස්ලා ලොකු ප්‍රශ්නයක් ඇති කරන්නේ නැද්ද? සෝෂල් මීඩියා වල ලොකු ප්‍රශ්න ඇති කරන්නේ මැනේජර්ලා තමයි. ඒ කියන්නේ මොකද මඩ ගහනවා? මඩ ගන්න නෙවෙයි. ඒගොල්ලන්ට ඕන ප්ලේයර්ලා දැම්ම ගන්න. ඒවා ක්‍රියේට් කරලා ඒගොල්ලෝ ගහනවා. දැන් වටවටා හිරු. රටවටා හිරු. COVID-19 ව්‍යාප්තිය සමග දැඩි දුෂ්කරතා මැද සරණක් අවශ්‍යව සිටින අපේම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයට සමගාමීව හිරු මාධ්‍යජාලය ශ්‍රී ලංකා රතුකුරුස සමාජය හා එක්ව කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන විෂබීජහරණය කිරීමේ වැඩසටහන යටතේ කොළඹ 7 අපරාධ වාර්තා කොට්ටාශ පරිශ්‍රයේ විෂබීජහරණය කිරීම අද සිදු කෙරුණා. අදට යෙදී ඇති ලෝක තෙත්බිම් දිනය වෙනුවෙන් ජාතික සැමුරුම් වැඩසටහන පැවැත්වුණේ කඩුලාන විනාශය හේතුවෙන් පසුගියදා මහත් ආන්දෝලනයට තුරු දුන් අනුබිලුන්දාව කුරුළු අබේ භූමියේදී එහිදී විමලබිර දිසානායක සනත් නිශාන්ත යන රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් අලුතින් කඩුලාන පෙළ රෝපණය කිරීමක්ද සිදු කෙරුණා. කෙසේ වෙතත් උත්සව පැවැත්වෙන අතරතුර එම ස්ථානයට පැමිණි පිරිසක් විරෝධතාවයේ නිරත වුණේ අනුබිලුන්දාව අබේ භූමිය තුල බිම් කොටස් වෙන් කර දරු පවුල් පදිංචි කරන බව දේශපාලනඥයින් ලබා දුන් පොරොන්දු ඉටු කරන ලෙස ඉල්ලමින් රාජ්‍ය ලබාදීමට පොරොන්දු ලීසින් පහසුකම් ණය පහසුකම් ලබා දෙන ලෙස ඉල්ලමින් සහ ප්‍රවාහන අංශය පළාත් සභාවලින් ඉවත් කර මධ්‍යම ආණ්ඩුව යටතට පත් කර ගන්නා ලෙස ඉල්ලමින් පෞද්ගලික බස් කර්මාන්තය රැක ගැනීම උදෙසා වන වෘත්තීය සමිතියක මුතුව අද බත්තර මුල්ල සෙත් සිරිපා ඉදිරිපිටදී විරෝධතාවක නිරත වුණා. අපි 112ක් රටේ ජාතික දළ දේශීය නිෂ්පාදනයට අපි දායකත්වය දෙනවා. කිසිම
දෙයක් මේ අමාත්‍යවරුන්ගෙන් මේ වෙනකන් කිසිම සහයෝගයක් අපිට සහනයක් ලබා දෙන්න කටයුතු කරේ නැහැ. අපි තාම පැහැදිලිව කියනෝනේ මොන සංගමයේ වර්ධනය කෙරුවත් බදු පදනම මත අපි ගන්න පෞද්ගලික බස් ලංගම යටතේ අපි ධාවනය කරලා මගේ ජනතාව ප්‍රවාහනය කරන්න අවශ්‍ය කටයුතු අපි සිද්ධ කරනවා. නායාම හේතුවෙන් උන්හිටි තැන් අහිමි වූ මෑණියන්ට නිවසක් සාදද්දිමට වෙහෙසෙන සහෝදර හිමිවරුන් දෙදෙනෙක් පිළිබඳව පොතක් සීගිරිය නාගලව ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් නිමවට පත් වෙනවා. පැත්ත නොගත් පැත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුමතිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කර ගන්න. අපි යලි හමු වන්නේ හෙට 11:55 මධ්‍යහන ප්‍රවෘත්ති සමගින්. සුබ රාත්‍රියක්.